මේ කොටසින් මම හිතනවා මේ කොටස අපි ඕන තරම් කියවලා තියෙන අපි ටික වෙලාවක් මෙනෙහි කරන්න යනවා උන්වහන්සේ අපි වෙනුවෙන් විඳා ඒ වේදනාව අපි කොයි ආකාරයෙන්ද හිටියේ මම කැමති අපි හැම කෙනෙක්ම නැගිටලා ඔබ මේ වෙලාවේ කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ උන්වහන්සේව ඕනේ කියලා ඔබට තදින්ම දැනුනේ කොයි අවස්ථාවේදීද ඔබට බොහෝ පවුලේ කට්ටිය ඉන්න පුළුවන් නෑදහිත මිත්‍රයන් ඉන්න පුළුවන් ඔබ සනසන්න මිතුරන් ඉන්න පුළුවන් නමුත් අපි දන්න අපේ ජීවිතේ මොන යම් හෝ වෙලාවක අපට කිසි කෙනෙකුට වඩා අපිට නම් වූ කෙනෙක් අවශ්‍යයි කියලා දැනෙන වෙලාවක් තිබෙනවා මම හිතනවා ඒ දේ මගේ ජීවිතේ විතරක් නෙමෙයි අපි එකිනෙකාගේ ජීවිත දිහා අපි බැලුවොත් අපට එහෙම දැනෙච්ච අවස්ථාවක් ඇති මට කොච්චර මිනිස්සු අපේ අවට හිටියා මට කිසි කෙනෙක්ගෙන් වැඩක් නැහැ මට ඊට වඩා මාව සනසන්න පුළුවන් කෙනෙක් අවශ්‍යයි කියන වෙලාවකට අපේ ජීවිතය අපි යම් වෙලාවක පත් වෙලා ඇති අපේ දවස් වසාගෙන අපි ටික වෙලාවක් අපේ ජීවිතය ගැන මෙනෙහි කරන්න යනවා මෙතන කියනවා අපි උන්වහන්සේව නොසලකමු කියලා අපි උන්වහන්සේව නොසලකා හිටපු වෙලාවල් තියෙනවා මෙච්චර අපි වෙනුවෙන් වේදනාවක් විඳලා උන්වහන්සේගේ ජීවිතේ පූජා කරලා අපට අවශ්‍ය හැම දෙයක්ම දීලා අපව ආරක්ෂා කරලා අපි දන්නවා ලෝකෙ දිහා බැලුවොත් අද කොරෝනා වසංගතය නිසා ලක්ෂ සංඛ්‍යාත මනුෂ්‍යයන් විනාශයට යනවා නමුත් අද ඔබත් මාත් මේ ස්ථානයේ මේ ආකාරයෙන් ශාරීරික සෞඛ්‍යයක් ඇතුව හිටගෙන ඉන්නේ උන්වහන්සේගේ කරුණාව නිසා නමුත් අපි මොනවාද උන්වහන්සේ උදෙසා කරන්නේ අපි මොනවාද අපේ ජීවිතේ උන්වහන්සේ උදෙසා දීලා තියෙන්නේ අපි ටික වෙලාවක් අපේ ඇස් වසාගෙන අපි කල්පනා කරලා බලන්න ගීතිකා කණ්ඩායම අපට මඟ පෙන්නයි අපි කල්පනා කරලා බලමු අපි කොයි ආකාරයෙන්ද අපේ ජීවිතේන අපි උන්වහන්සේට උපකාර දක්වලා තියෙන උන්වහන්සේ අපට දුන්නා වූ ජීවිතයට
ස්වාමිනී පියාණනි මේ වෙලාවේදී අපි එකිනෙකන ඔබ වහන්සේගේ හස්තයට බාර වෙනවා ස්වාමිනී ඔබ වහන්සේට පිළිගත හැකි වූ සැබෑ නමස්කාරයක් ඔසවන පිණිස ඔබ වහන්සේ අපට උපකාර කළ මැනව අපට මඟ පෙන්වන මැනව ස්වාමිනී ඇවිල්ලා ඉන්න හැම කෙනෙක්ද එමින් සිටිනා හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාර කරනවා ගායනා කරනවා වාදනය කරනවා අපි කෙනෙක්න ඔබ වහන්සේගේ හස්තයට බාර වෙනවා ස්වාමිනී මෙහෙවන්නා මම ඔබ
දේ ප්‍රාණනි නවත්වාරයක් අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට බාර වෙනවා. ස්වාමිනේ විශේෂයෙන් මේ වෙලාවේදී අපි එක පවුලක් හැටියට ඔබ වහන්සේ ඉදිරියේ එක්සත් වෙනවා ස්වාමිනේ. ප්‍රාණනි අන්තර්ජාලය ඔස්සේ අපිත් සමග එකතු වෙලා ඉන්නා හැම කෙනෙක්ගේම ජීවිත අපි ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනේ. ඒ නරඹන හැම කෙනෙක් මේ වෙලාවේ මොන බාධා ප්‍රශ්න කරදර තුළ සිටියා මොන කලකිරීම තුළ සිටියා ස්වාමිනේ අපි එක පවුලක් හැටියට අපි එක්සිත ඒ හැම කෙනෙක්ගේම ජීවිත ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනේ. පියාණනේ ජීවිත ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව ඔවුන්ට අවශ්‍ය සැනසීම සමාදානය ඒ සුවය ඔබ වහන්සේ නිදහස් කළ මැනව ස්වාමිනේ. ඒ වගේම පියාණනි මේ වෙලාවේදී අපි අසන්ට යන වචන ඔබ වහන්සේට බාර කරනවා. වචනේ ගෙන ඔබ වහන්සේගේ දාසය බාර කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ දාසය තුළින් ඔබ වහන්සේ අපේ කෙනෙකුට කතා කළ මැනව පියාණනි වචන ඒ සරුබිමේ වැඩනා බීජමෙන් අපේ ජීවිතවල ඵලදරන පිණිස පියාණනි වචන අසන්ට අපේ කෙනෙකුගේ හදවත ඔබ වහන්සේ සූදානම් කළ මැනව දැන් පියාණනි ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට අපි එක්කෙනා මුළුමනින් බාර වෙනවා. ඔබ වහන්සේගේ දාසය ඒ වචනේ කන්න කොටගෙන අද දවසේ ඔබ වහන්සේ අපේ ජීවිත වෙනස් කළ මැනව අපේ ජීවිත ස්පර්ශ කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. Udah subuh dah sana kau bersih rumah dan ada. Amin. Kita ni priti yang situ nak. Maka dia tiada. Amin. Kita ni priti yang ini nak. Amin. Maka dah ada apa ni paint, mune paint nanti ni sah. Oleh mewalah ni, Ramukana, Assembly of God Devasthana විදියට ඔබ සියලු දෙනාද ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක එකතු වන්නා වූ ඔබ සියලුම දෙනාද ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් තවත් ආදරයෙන් පිළිගනු ලබනවා. මේ උදෑසන වචනයේදී කලින් මම ඔබගේ කැමති පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔබ කී දෙනෙකුට සිහිනයක් තිබෙනවද? සිහිනයක් කොහොම ගණකයි ඉන්නා කියන්නේ. ඔබ කී දෙනෙකුට සිහිනයක් තිබෙනවද? ආමෙන්. සිහිනයක් කොහොම ඉනා කියලා දන්නේ නැහැ. මම ඉනා කියන්නේ අහන්නේ නැහැ. අපි හැමෝටම හීනයක් තියෙනවානේ. මේ තියෙන හීන මොන ආකාරද? සමහර කැට කියන්න පුළුවන්. තරුණ ළමයිට නම් ඒක කියන්න හොඳ නැහැ. තරුණ බය වුණාට අක්කාර ඒක කියන්න දැති. ඒක පස්සේ කියන්න මුලදී සාමාන්‍යයෙන් දෙමව්පියන්ට නම් බලාපොරොත්තුවක් තියෙනවා තමන්ගේ දරුවන් ගැනනේ. දරුවන්ට හොඳට උගන්වන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ සිහිනයක් තියෙනවා තමන්ගේ දරුවා ලෝක ස්ථානයකට යයි. හොඳ තැනක වැඩ කරයි. ડોක්ටර් කෙනෙක් වෙයි, එහෙම නැත්නම් ප්‍රොෆෙසර් කෙනෙක් වෙයි, එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙයි, හොඳ පුරවැසියෙක් වෙයි කියන බලාපොරොත්තු ඒ සිහින දෙමව්පියන්ට දරුවෝ ගැන තිබෙනවා. ඒ වගේම තරුණ දරුවෝ ඉන්න දෙමව්පියන්ට මම දැන් රාජයට වගේ කොහොමද? තමාගේ දුව පුතාව වන්දවන්න අදහසක් බලාපොරොත්තු සිහිනයක් තියෙයි. තරුණයන්ට ඒකම කියන්නේ නැහැ. දෙමව්පියන් විතරයි කියන්නේ. ඒකයි. ඊට පස්සේ තරුණයන්ට හොඳ රැකියාවක් කරන්න, වාහනයක් ගන්න මේ වගේ බලාපොරොත්තු සිහින තිබෙනවා. එක එක සිහිනක් මත මනුෂ්‍යයන් යමින් සිටිනවා. ජොබ් එක කරන කෙනාට පඩි වැඩි කරගන්න, රැකියාව උසස් වීමක් ලබා ගන්න මේ ආකාර සිහින තිබෙනවා. මේ ඔක්කොම සිහින අපි තාවකාලිකව ලෞකික සිහින. මම අද ඔබට කතා කරන්න යනවා දෙවියන් වහන්සේ තුල සිහිනයක් ලබා ගන්න කියන දේ. දෙවියන් වහන්සේ තුල සිහිනයක් ලබා ගන්න කියන දේ. සාමාන්‍යයෙන් අපි දන්නවා උන්වහන්සේගේ වචනේ සිහින කිව්වම කාගෙද කතා කරන්නේ?
එක්කෙනෙක් දෙන්නේ මුමුණනවා වගේ මට තේරුණා කට බලන් ඉන්නකොට ඒක යෝසෙෆ් ගැන කියලා. හොඳයි මුමුණ පුතේ හරි යෝසෙෆ් ගැන තමයි අද කතා කරන්න යන්නේ. අපි බලමු යෝසෙෆ්ගේ කතාවේ මොනවාද අපිට කතා කරන්න කියලා. උප්පත්ති පොතේ 37 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් 12 වෙනි පදේ දක්වා. උප්පත්ති පොතේ 37 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 12 වෙනි පදේ දක්වා. යෝසෙෆ් මිස්රයට විකුණනු ලැබීම. යාකෝබ් තමාගේ පියා පොරොත්තු විසූ දේශය වූ කානාන් දේශයෙහි වාසය කළේය. යාකෝබ්ගේ පරම්පරාවල් මේය. 10 අවුරුදු වයස් වූ යෝසෙෆ් තමාගේ සහෝදරයන් සමග බැටළු රැළ පෝෂණය කරමින් සිටියේය. ඔහු අනාහි තම පියාගේ බාරාවන් වූ විල්හාගේද ශිල්පාගේද පුත්‍රයන් සමග සිටි තරුණයෙකි. යෝසෙෆ් ඇවිත් ඔහුගේ නපුරු ක්‍රියා ගැන ඔහුගේ පියාට දැන්වේය. යෝසෙෆ් ඊශ්‍රායල්ගේ වෘද්ධ වයසේ පුත්‍රයා බැවින් ඔහු තමාගේ සියලු පුත්‍රයන්ට වඩා ඔහුට ආදරය වූයේ අත් ඇති දිග වස්ත්‍රයක් ඔහුට සාදා දුන්නේය. ඔහුගේ සියලු සහෝදරයන්ට වඩා තමන්ගේ පියා ඔහුට ආදරය ඇති බව ඔහුගේ සහෝදරයෝ දැක ඔහු කෙරෙහි වෛරව ඔහු සමග සමාදානයෙන් කතා කරන්නට නොහැකි වූෝය. යෝසෙෆ් ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කීවේය. ඔහු ඔහු කෙරෙහි වඩා වෛර වූෝය. ඔහුද මා දුටු මේ ස්වප්නය අසන්න. අපි කෙතෙහි ගොයම් මිටි බඳිමින් සිටියෙමු. බලව මාගේ ගොයම් මිටිය නැගිට කෙලින් සිටියේය. බලව නුඹලාගේ ගොයම් මිටි වටකොට ඇවිත් මාගේ ගොයම් මිටියට වැඳෝයයි කීය. එවිට ඔහුගේ සහෝදරයෝ සැබවින් නුඹ අප කෙරෙහි රජකම් කරන්නෙහිද? නොහොත් සැබවින් අප ආණ්ඩු කරන්නෙහිදැයි ඔහුට කියමින් ඔහුගේ ස්වප්නද වචනද නිසා ඔහු කෙරෙහි වඩා වෛර වූෝය. ඔහු තම ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කියුවේ බලව මම තවත් ස්වප්නයක් දුටිමි. ඉරද සඳද තාරකා 11ක්ද මට වැඳෝයයි කීවේය. ඔහු ඒක තමාගේ පියාටත් සහෝදරයාටත් කී විට ඔහුගේ පියා ඔහුට තරවටු කොට නුඹ දුටු මේ ස්වප්නය කිමෙක්ද? මම නුඹේ මෑණියොත් සහෝදරයොත් සැබවින්ම නුඹ ඉදිරියේ බිමට නැමී වඳිනෙමුදැයි ඔහුට කීවේය. ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා කළෝය. නමුත් ඔහුගේ පියා ඒ කීම සිතේ තබා ගත්තේය. ඔහුගේ සහෝදරයෝ තමන් පියාගේ රැළ පෝෂණය කළ පිණිස ෂෙකෙම්ට ගියෝය. ආමෙන්. අපි හැමෝම දන්න කියන කතාවක් තමයි කිව්වේ. දැන් මේකෙදි අපි දන්නවා යෝසෙෆ් කියන්නේ කාගේ පුතේද? sorry යාකෝබ්ගේ පුතේ. ඒවල යාකෝබ්ගේ ළමයි කීයක් හිටියද? යාකෝබ්ගේ ළමයි කීයක් හිටියද? කොල්ලෝ කීයක් හිටියද? හරි. යාකෝබ්ගේ පළවෙනි නෝනා ලෙයා. එයාට ළමයි කීයද? 6යි. ඊට පස්සේ දරුවා ඉන්නවා. දරුවා නෙවෙයි කවුද? භාර්යාව ඉන්නවා රාකේල්. රාකේල්ගේ දරුවෝ දෙන්නෙක් හිටියා. ඊට පස්සේ රාකේල්ගේ දාසිය බිල්හා ඒ වගේම ශිල්පා ලෙයාගේ දාසිය. ඒ දෙන්නට ළමයි දෙන්න හිටියා. එතකොට ඔක්කොම එකතුව 12ක් වෙනවා. මේ 12න් දැන් බයලෙන්නේ ළමයි 12ක් වෙනවා. භාර්යාව 4ක් හිටියා. භාර්යාව 4කට ළමයි 12ක් හිටියා. ඒකෙන් තමයි ඊට පස්සේ කතාව ඔයගොල්ලෝ දන්නවා. ඒ ගෝත්‍ර පැලද එන්නේ මේ දරුවා 12 දෙනාගෙන්. එතකොට මේ 12 දෙනාගෙන් භාර්යාව 4න් යාකෝබ් වැඩිම ආදරය කරේ කාටද? කාටද? මට හෙන්නේ. ආමේන්. යේසුනි මගේ කන් වලට ආශිර්වාද කරන්න ඕනේ මේ දේ ඇහෙන්න. හොඳයි. මොනවද වෙන්නේ? යාකෝබ් ගිහිල්ලා එයාගේ මාමා ගාව වැඩ කරනවා. කාව ගන්නද? ලෙයාව ගන්න. රාකේල්ව ගන්න. මුලින්ම හම්බෙන්නේ කාවද? ලෙයාව. හැබැයි යාකෝබ් ආදරේ කාටද? රාකේල්ට. එතකොට රාකේල්ගේ දරුවා කවුද?
යෝසෙෆ් ආමෙන් රාකේල්ට තමයි යාකෝබ් වැඩිම ආදරය කරේ. රාකේල්ගේ දරුවට තමයි යාකෝබ් වැඩිම ආදරය කරන්නේ. එයා තමයි ඔරිජිනල් එක. අනිත් ඒවා ඩුප්ලිකේට් කියන්නේ නැහැ. නමුත් ඔරිජිනල් දෙවියන් වහන්සේත් එක්ක වැඩිම ආදරය කරපු, ඔහුත් වැඩිම ආදරය කරපු දරුවා යෝසෙෆ්ට තමයි ඔහු ආදරය කරන්නේ. යාකෝබ්. දැන් මේ යාකෝබ්ට ආදරය කරන හින්දා තමයි අනිත් ළමයිට නැති අත් දිගට මහව ඇඳුම්, ඉතාමත් හොඳ ඇඳුම් යෝසෙෆ්ට අඳවනවා. ආමෙන්. කියන්න ආසය ආදරය දරුවට වැඩියෙන් අඳවනවා කියලා. ආමෙන්. දැන් ඒක නෑ වගේ තියෙන්නේ. හොඳයි. මේකයි. බයිබලයේ එහෙමයි හිටියට අපේ සභාවේ එහෙම ආදරය කරන්නේ නෑ. ආමෙන්. right. දැන් මෙතන අපි බලමු කතාවට එමු. යාකෝබ් වැඩියෙන් ආදරය කරා යෝසෙෆ්ට. යෝසෙෆ් තමයි හීන දකින්න මිනිස්සෙක් කියලා දෙන්නේ. යෝසෙෆ් දකින්න හීනය පළවෙනි හීනය දකින්නවා ගොයම් පිටි එයාට වඳිනවා. සහෝදරයන්ට සම්පූර්ණයෙන්ම ආදරයක් ඇති වෙනවා. අනේ අපේ මල්ලිට අපි වැන්දනේ කියලා. ආමෙන්. එහෙම දෙන්නේ. කොහොමද දෙන්නේ? වෛරයක් කරනවා. ඇයි වෛරයක් කරන්නේ? තාත්තට ආදරේ එයාට. ඒවල අපිත් එයාට වඳිනවා. එයා හීන දකින්නවා. තවත් වෛරය වැඩි වෙනවා. නමුත් ඔහු සිහිනය දකින්නවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කියන්නේ මොකද්ද? තවත් හීනයක් දකින්නවා. ආමෙන්. තවත් හීනයක් දකින්නවා. මොකක්ද ඒ හීනය? ඉරහඳ තාරකා 11. ආමෙන්. තාරකා 11. ඉරත් හඳත් එක්ක වඳිනවා දකින්නවා. මේක යෝසෙෆ්ට කියන ජෝලිතකම සහෝදරයන්ට කියලා නිකන් ඉන්න තාත්තට කියනවා. තාත්තා කියන ඔයා දකින්න හීනේ මොකක්ද? මමත් ඔයාගේ අම්මත් සහෝදරයෝ කාට වදිනවද? ඔයා එකද කියන්නේ? කටවහගෙන ඉන්න කියලා නිශ්ශබ්ද කරනවා. ආමෙන්. දැන් අපි දකින්න මේ කතාව ඉස්සරහට ඇද්දී අපි වෙලාව මැදින් අපි ඔක්කොම කියවන්නේ නැහැ. නමුත් මේ කතාව ඉස්සරහට ඇද්දී යෝසෙෆ් යවනවා පියා ඔහුගේ සහෝදරයන්ව බලන්නයි කියලා. සහෝදරයන්ව බලන්න ගියාම යෝසෙෆ්ට මොකද වෙන්නේ? තරු වැදිල්ල කෙසේ වෙතත් තරු පේනවා. ආමෙන්. මොකද්ද වෙන්නේ? මිටි වඳිනා වුණාට මෙයා වලේ. ආමෙන්. සහෝදරයෝ එකතු වෙලා යෝසෙෆ්ව වලට දානවා. මරන්න උත්සාහ කරනවා. ඔහුගේම සහෝදරයෝ, ඔහුත් එක්ක හිටපු සහෝදරයෝ යෝසෙෆ්ට කොච්චර ඊර්ෂ්‍යාකාරකම් කරත්, දුර්වල විදියට ඔහුට විරුද්ධ දේවල් ක්‍රියා කරත් යෝසෙෆ් ඔහුට ආදරය කළා. මගේ සහෝදරයෝ විදියට. නමුත් ඒ සහෝදරයෝ මේ සහෝදරයව මරන්න උත්සාහ කරනවා. දැන් තරු වඳිනවා දැක්කා. තරු බෙදමින් ඉන්නවා. මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. හීනේ දැක්කා. හීනේ දැක්කේ වඳිනවා උසස් තැන. නමුත් ඉන්නේ කුණු වලක. වලේ වැටලා නිකන් හිටියේ නැහැ. ඔහු දෙවියන් වහන්සේ කරේ බලා සිටියා. ඕන මොකද උනේ? ඊට පස්සේ ඔහු විකුණනවා. කාට? වහල්කමට විකුණනවා. වහල්කමට විකුණනම ඔහු ගිහිල්ලා ඉන්නවා පොතුබර්ගේ නිවසේ. පොතුබර්ගේ නිවසේ අයිතිකාරයා විදියට. ආමෙන්. එහෙනම් මොකද මම හිනාගෙන කියපු කාරණාව? ඇයි සිහිනේ දැක්කේ හැමෝම නමස්කාර කරනවා. කොහොමද ඉන්නේ? පොතුබර්ගේ නිවසේ වහලෙක් විදියට තමයි ඔහුට සේවය කරන්නේ. වහල්කමටයි වික්කේ. නමුත් ඔහුගේ දර්ශනය මොකක්ද? ඔහුගේ සිහිනය හැමෝම ඔහුට නමස්කාර කරන උසස් තැනක ඉන්න සිහිනයක් ඔහු දැක්කා. නමුත් ඔහුට අද මගේ සහෝදරය එක දෙයක් ඔබට කියන්න කැමතියි. ඔහුගේ අවසානයේ ඔහු ගියා සිරගෙදරට ගියා. සිරගෙදරින් ඔහු ඉහළ ස්ථානයට ගියා. ඔහුට නියමිත දර්ශනයට දෙවියන් වහන්සේ ඔහු ගෙන ගියා.
මගේ සහෝදරය අද අපිට කවුරු හරි ප්‍රශ්නයක් දානවා නම් අද අපිට විරුද්ධව කවුරු හරි ක්‍රියා කරනවා නම් අද අපේ කකුලෙන් කවුරු හරි අදිනවා නම් ඒ අදින්නේ දෙවියන් වහන්සේගේ සලස්ම අනුවයි. ආමෙන්. ඔබ ළඟ ඉන්න කෙනාට කියන්න අද ඔයන් ප්‍රශ්න දාන කෙනා ප්‍රශ්නේ දාන්නේ දෙවියන් වහන්සේගේ සලස්ම නිසායි කියලා. ඔබ ළඟ ඉන්න කාට හරි ඇහුන්නේ නැද්ද? මම දැක්කා කාට හරි ඇහෙන්නේ නැතුව නිකන් හිටියා වගේ. හොඳට කියන්න ළඟ ඉන්න කෙනාට හැබැයි මීටරේ බරතරේ තියන අතින් මෙහෙම කතා කරලා කියන්න මේ ඔබට ප්‍රශ්න දාන කෙනා ප්‍රශ්න දාන්නේ දෙවියන් වහන්සේගේ සලස්ම නිසායි කියලා. අපිට ප්‍රශ්න දානකොට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. අපි හිතනවා ඇයි මේ අපිට මේ කරදර ඉවරයක් නැහැ. සිංහල කතාවක් තියෙනවා ලිපට මල කබලේ ලිපට වැටෙනවා කියලා. ගහෙන් යන මිනිහට අලියන්න. ගොන යනවා කියලා. ගහෙන් යන මිනිහට ගොන යනවා වගේ. ඇයි ප්‍රශ්නයක් ඉවරෙද්දි තව ප්‍රශ්නයක් එනවා. යෝසෙෆ් දකින්න සිහිනය ඉතාමත් හොඳ සිහිනයක්. මේ සිහින දැකපු යෝසෙෆ්ට වලට දානවා. වලට දාන නිකන් ඉන්නේ නැහැ. එතනින් ඊගාව ප්‍රශ්නේ නිදහස් කියලා හිතන්න විදිහක් නැහැ. ඊගාව ප්‍රශ්නේ වහල්කමට විකුණනවා. කොච්චර දුක හිතෙනවා ඇතිද තමුන්ගේ සහෝදරයා විසින්ම ඔහුව එපා කරලා විකුණනකොට ඒකටත් වහල්කමට ගිහිල්ලා එතන දෙයිනේ කියලා චුට්ටක් ඔලුව උස්ස ගන්න හැදුවා විතරයි. පොතිපර්ගේ භාර්යාවගේ පර්ජනය ඒ පීඩාව වෙනවා. එතරම් නිදහසින් නැහැ. පවිත්‍ර භාවයෙන් තියාගන්න දෙවියන් වහන්සේ ඉස්සරහා ධර්මිෂ්ඨකම තියාගන්න කියලා උත්සාහ කරනවා. නමුත් ඉන්න වෙන්නේ හිරකෙතර. ඒකත් හොරෙක් විදියට. කරදර එක දිගට කරදර එනවා. අපි කියනවා මොනවාද? මිනිස්සු කියනවානේ කරදර කොයිකේ ඉන්නේ හොඳටනේ. කියනවාද දාලා තියනවද? මිනිස්සු කියනවා ලෝකේ මොන දේ වුණත් හොඳට වෙයි මොන හරි. අහලා තියෙනවද? අනේ මම නම් අහලා තියෙනවා. ආමෙන්. හොඳයි ඔළුව හොල්ලන එක මම හිතනවා ඔබත් අහලා තියෙනවා කියලා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ රෝම පොතේ 8:28 මෙන්න මේ ආකාරයට අපිට කියනවා. රෝම 8:28 මෙන්න මේ ආකාරයට උන්වහන්සේ අපිට කතා කරනවා. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත් පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. ආමෙන්. අපි සියලු දෙනා මේක අය කියමුද? හැමෝම රෝම 8:28 සියල්ලම එකට තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. එතකොට මිනිස්සු කිව්වට හැමදේම වෙන්නේ හොඳටයි කියලා උන්වහන්සේගේ වචනේත් කියනවා වෙන්නේ නරකටයි කියලා. මොනවාද? හොඳටයි කියලා. කාටද? ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට දෙවියන් වහන්සේට ප්‍රේම කරන එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන්නට යනවා. ආමෙන්. කවුද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ? දෙවියන් වහන්සේගේ දරුවෝ. මේ ස්ථානයේ දෙවියන් වහන්සේගේ දරුවෝ ඉන්නවද? ආමෙන්. ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවද? මට වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට ප්‍රේම කරනවද ඔබ? ආමෙන්. එහෙමනම් ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියලා ඔබ සියලුම දෙනා අතීස්වා. මම උසපින්දද නැහැ. එහෙනම් ඔබ මොනවද කරන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා? ඔබ කොහොමද දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියලා කියන්නේ? දෙවියන් වහන්සේ කැමති දේ කිරීම, අකමැති දේ නොකිරීම. කැමති දේ කිරීම, අකමැති දේ
නොකර සිටීමත්. යොහන් 14:15 මොනවද කියන්නේ අපිට? යොහන් 14:15 නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්න ඕය. නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්න ඕය. එවනම් අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම් උන්වහන්සේ කැමති දේ කරනවා, අකමැති දේ නොකර ඉන්නවා. උන්වහන්සේගේ ආඥා සියල්ල අපි ආරක්ෂා කරමින් සිටිනවා. ඒ කියන්නේ අපි උන්වහන්සේගේ අභිමුඛත්වයේ නිරන්තරයෙන් සිටින්න ඕනේ. උන්වහන්සේගේ අභිමුඛත්වයේ නිරන්තරයෙන් සිටින්න ඕනේ. ඒකයි උන්වහන්සේගේ කැමැත්ත. ඒ වගේම ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ සිහිනය කොයි ආකාරයකද කියලා? දෙවියන් වහන්සේගේ සිහිනය මොන වගේද? දැන් අපි හැමදාම කියන කතාවක් ඔබට ආයෙ මතක් කරගන්න සිද්ධ වෙනවා. අපි හොයන්නේ මොනවද? අපි හොයන්නේ රිදී. දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ මොනවද? රත්තරන්. ආමෙන්. යෝසෙෆ් මොනවද බැලුවේ? යෝසෙෆ් ලොකු දෙයක් හිතුවේ නැහැ. නමුත් යෝසෙෆ්ට තියෙන හීනය තාමත් උසස් තැනක. දෙවියන් වහන්සේගේ හීන ගොඩක් විශාලයි. අපිට තියෙන හීන ගොඩක් පොඩි. යම් කිසි චූටි පරාසයක සීනයක් අපිට තියෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ තුල තියෙන සීනය තාමත් විශාල උසස් වූ සීනයක් දෙවෙනවා. කීදෙනෙක් ආසද උසස් වූ සීනයක හිමිකරුවෙක් කියලා? ආමෙන්. දෙවියන් වහන්සේ අද ඔබට ආරාධනා කරනවා ඒ විශාල වූ සීනයක ළඟා වෙන්න. නමුත් ඔබ දන්නවද සතුටුම දේ දෙවියන් වහන්සේගේ සිහිනයට යෝසෙෆ්ට වගේ අපට කවුරු සහයෝගය දක්වන්නේ නැහැ. ආමෙන්. ඒක කිව්වේ නිකම් මලානි කියලා. ආමෙන්. මොකද වෙන්නේ? යෝසෙෆ් හීනේ දැක්කම එයාට ආදරය කරපු ගොඩක්ම ආදරය කරපු එයාගේ පියාවත් ඒ හීනේට ළඟා වෙන්න උදව් කරන්න ගියේ නැහැ. ඔහුත් එක්ක එක තාත්තගේ දරුවෝ විදිහට එක නිවසේ හැදිනු වැඩුණු සහෝදරයෝ ඔහුට උදව් කරන්න ගියේ නැහැ. ඒ හීනේට ළඟා වෙන්න වචනයකින්වත් අඩුම වචනයකින්වත් උදව්වක් කරේ නැහැ. මම කියන්නේ හරිද වැරදිද? ආමෙන්. ඔහුට කිසිම සහයෝගයක් දැක්වේ නැහැ. දෙවියන් වහන්සේගේ සිහිනය අපට පොදු අපිට පුද්ගලිකව දෙන්නා වූ සිහිනයක්. ඒක විශාලයි. නමුත් ඒකට අපි ඉවසීමෙන් ළඟා විය යුතු වෙනවා. දෙවියන් වහන්සේගේ කරුණාව තිබෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ හීන තුලින් යනකොට දෙවියන් වහන්සේගේ හීනයට කවුරුත් සපෝට් කරන්නේත් නැහැ. නමුත් ඒ හීන තුලින් යද්දී ඒ හීන වලට විශාල බාධා පරීක්ෂාවල් ප්‍රමාණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ආමෙන්. යෝසෙෆ් හීනයකේ උසස් ස්ථානයක නමුත් ඉන්න උනේ වලේ එහෙම නැත්නම් වහලෙක් විදියට එහෙම නැත්නම් හොරෙක් විදියට හිරේ ඉන්න සිද්ධ වුණා. නමුත් හීනය හැමදාම හීනේ ඒ විදියටම තිබෙනවා. යෝසෙෆ්ට තිබුණා පොතිෆර්ගේ නිවසේදී ඔහුගේ සීනය මේක තමයි ආදම් වැඩේ හරි මට හොඳට ඉන්න පුළුවන් කියලා තීරණය වෙනස් කරන්න. නමුත් ඔහුගේ සීනය ගැන ඔහුට ස්ථිරත්වයක් තිබුණා. දෙවියන් වහන්සේ තුල උන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ ආත්මය ආරක්ෂා කරමින් උන්වහන්සේත් එක්ක හිටියා. දෙවියන් වහන්සේට ප්‍රේම කරන එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේ යහපත පිණිස ක්‍රියා කරන්න යනවා. මගේ සහෝදරයා සහෝදරයා ඒකට ෂෝට් කට් කෙටි මාර්ග අපේ අභිමුඛත්වයට එන්න පුළුවන්. නමුත් ඒ හීනයට යන ගමන කොච්චර දුෂ්කර වුණා කොච්චර අමාරු වුණා ඒ සීනයට යන නිවැරදි මාර්ගයේ අපි ආයුධ වෙනවා. එයටයි එවිටයි දෙවියන් වහන්සේගේ ඒ නිවැරදිම සීනේ හිමිකරුවා වෙන්න අපිට හැකියාව ලැබෙන්නේ. අපලමු යෙරමියා 29:11 වෙනි පදේ අපිට මොනවද කතා කරන්න කියලා.
මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමදානයේ යෝජනාවේ ස්වාමීන් වහන්සේ කියන සේක. ආමෙන්. කවුද අපි ගැන යෝජනා කරලා තිබෙන්නේ? දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබට මට අප සියලු දෙනාට උන්වහන්සේ ගැන යෝජනාවක් තිබෙනවා. ඔබට සිහිනයක් උන්වහන්සේ තුල තිබෙනවා. ඒක බලාපොරොත්තු තියාගන්න. ඒක මොන විදිහේ යෝජනාවක්ද? සමාදානයේ යෝජනාවක් වෙනවා. සමාජානයේ යෝජනාව. ඒ සමාදානයේ යෝජනාව දෙවියන් වහන්සේ ඔබට මට දීලා තිබෙනවා. ඒ සීලය ඔබට මට දීලා තිබෙනවා. අපි අපේ හිණ හදාගෙන ගමනක් යනවා. නමුත් දෙවියන් වහන්සේගේ සීලය ඊට වඩා වෙනස්ව තිබෙනවා. අපේ සීලය ලෞකික වෙන්නේ දෙවියන් වහන්සේ තුළ තිබෙන සීලය ආත්මික සීලයක් තිබෙනවා. ඒක විශාල සීලයක් තිබෙනවා. අපේ හිණේ කුඩාව තියෙද්දී උන්වහන්සේගේ සීලය විශාලව තිබෙනවා. ඔබට මට සමාදාන යෝජනාව උන්වහන්සේ ගාව තියෙනවා. ඔබ කැමතිද ඔබගේ සහෝදරයන්ට සහෝදරියට මතක් කරන්න ඔබට සමාදාන යෝජනාවක් තියෙනවා මගේ සහෝදරයා සහෝදරිය කියලා? අන්න තේරුන්නේ නැහැ පොඩ්ඩක්නේ. පැහැදිලි ආයෙ කියමු. ඔබට සමාදාන යෝජනාව දෙවියන් වහන්සේ ගාව තිබෙනවා. ආමෙන්. ඒ කාලේ දර්ශන දැක්කම මේ කාලේ එහෙම වෙන්නේ නැහැ. ඇයිද හිනාවේ? සින්දුවම මතක් කරනවානේ. ඒ කාලේ දර්ශන දැක්කොත් මේ කාලේ කොහොමද වෙන්නේ? දර්ශනේ නැණේ සභාවේ දර්ශන නැද්ද? හොඳයි. අප බලමු ක්‍රියාපොතේ 2:17 වෙනි පදය. ක්‍රියාපොතේ 2:17. අන්තිම දවස්වලදී මාගේ ආත්මය සිළු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගත වාක්‍ය කියන්නෝය. නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකින්නවා ඇත. ආමෙන්. අපි ආපහු කියමු හැමෝම එකතුව. අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගත වාක්‍ය කියන්නෝය. නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකින්නවා ඇත. ආමෙන්. මේ දේ අද වෙන්න යනවා. උන්වහන්සේ කියනවා මේ දේ කරන්න යනවා කියලා. නුඹලාගේ පුත්‍ර දූවරු අනාගත වාක්‍ය කියන්න. නුඹලාගේ තරුණයෝ දර්ශන දකින්න. මහල්ලන් ස්වප්න දකින්න. නින්දෙන් දකින්නවා කියලාද කියන්නේ නැහැ. උන්වහන්සේ අන්තිම කාලේදී මේ දේ කරන්න යනවා. ඒ කාලේ වුණා අදත් අපිට වෙන්න යනවා. උන්වහන්සේ තුල අපි එකිනෙකාට බලවත් සීනයක් ස්වප්නයක් තිබෙන්න යනවා. ඒක හැබැයි සීනයක් තිබෙනවා. මිනිස්සු අපේ සීනේට hina වෙන්න පුළුවන්. මිනිස්සු ඒකට විරුද්ධ දේවල් කරන්න පුළුවන්. අපේ කකුලෙන් ඇදලා ඒ සීනේ සබෑ කරගන්න බැරි වෙන තරමට අපිව දාන්න පුළුවන්. නමුත් ඒ සියල්ල දෙවියන් වහන්සේ යහපත පිණිස එකට ක්‍රියා කරන්න සලස්සලා ඒ සීනේ සබෑ කරන තැනට අපිව ගෙනියන්න උන්වහන්සේ සූදානම්ින් සිටිනවා. අපි ගාව තියෙන සීනේට වඩා විශාල වූ නව සීනයක් උන්වහන්සේ තුල අපිට තිබෙනවා. ඔබට තියෙන සීනය ගැන ඔබ දැනුවත්ද? කී දෙනෙක් දන්නවද මට තියෙන සීනය මේකයි කියලා? දෙවියන් වහන්සේ තුල මම මගේ සහෝදරය උන්වහන්සේට ප්‍රේම කරන්නට උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවට උන්වහන්සේ සමාදාන යෝජනාව අද අපිට දීලා තියෙනවා. යාඥාවෙන් යුක්ත උන්වහන්සේගේ අමුකත්වයට එන්න උන්වහන්සේගේ සීන උන්වහන්සේ අපිට පෙන්වන්නට යනවා. අපේ කෙනෙකුට තියෙන සීනය අපි යාඥාවෙන් මේ වෙලාවේ උන්වහන්සේගේ අමුකත්වයේ නැගී සිටීමේ අපි උන්වහන්සේගෙන් අහමු ස්වාමීනි මම මගේ සීන වලට මෙච්චර කල් ගියා. මම මගේ දර්ශනයට මගේ සලස්මකට මම ගියා. මගේම කියලා හදාගත්ත මගේම සීනය පසුපස්සේ මම හඹායමින් සිටියද? ස්වාමීනි මට අවශ්‍යයි ඔබ වහන්සේගේ සීනය
මගේ ජීවිතේ රෝවාන්සේ තවලා තිබෙන ඒ සීනේට මම ඉඩ දෙනවා ඒ සීනේ ළඟා වෙන්න මොනම බාධාවක් තිබුණා මම වහන්සේ දැස බලාගෙන ඒ සීනේ පසුපස්සේ හඹා යනවා අපි හැමෝම යාක්ෂාවේ ව්‍යාපාරයට උන්වහන්සේගේ පාද පාමුල සිටීමේ යාක්ෂාවේ උන්වහන්සේගේ ආයතනය සභාවල ඒවා අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක එකතු වෙන ඔබ සියලු දෙනාද මේ වෙලාවේදී උන්වහන්සේගේ අමුමුඛත්වයේ යාඥාවේ යුක්තව ඔබ ඔබගේ ජීවමාන දෙවියන් වහන්සේගේ අසන්න ස්වාමීනි ඔබ වහන්සේ තුල මට සීලයක් අවශ්‍යයි මම විශ්වාස කරනවා මම දන්නවා ඔබ වහන්සේ ගාව මට සීලයක් තිබෙනවා ඒ සීලය හඹා යන්න මම සූදානම් ඒ සීලය මගේ ජීවිතේට අවශ්‍යයි ස්වාමීනි ඒ සීලයට කවුරු උදව් කරුවා කවුරු ඒකට හිනාවට ලක් කරා මම ඔබවහන්සේ තුල තිබෙන ඒ සීලය සාගෙන යනවා ඒක මගේ ජීවිතයට මටම කියලා වහන්සේ දක්වා සුවිශේෂිත සීලයයි ඒ සීලය මට අවශ්‍යයි අද මම ඉන්න මට්ටමේ හෙට මම ඉන්නේ නැහැ ස්වාමීනි මම ස්වාමීනි මට බාධා ආවා ස්වාමීනි සීලය විරුද්ධ දේවල් මගේ ජීවිතේ වෙන්නේ නමුත් ස්වාමීනි ඒ සීලය පසුපස්සේ මම යනවා ඒක අත්හරින්න යන්නේ නැහැ මන්ද ඔබ වහන්සේ අබු සීලය ඒක අනිවාර්යයි මගේ ජීවිතයේ සිද්ධ වෙන බව මම විශ්වාස කරනවා ඒ හිතෝපදේශ පොතේ ගාතුනේ 12 පදේ කියනවා ප්‍රතුදේ සමාන වීමේ සිත කලකිරෙන්නේ ඒ ආශාව ඉස්ලවීම ජීවන වෘක්ෂයක් කියලා ජීවමාන දෙවියන් වහන්සේ ඒ ජීවමාන වෘක්ෂයක් විදියට නාසයේ කදෝදේ තියෙන අපේ සලස්න ආශාව සිද්ධ සලස්නවා අපි හිතන දේ ඉෂ්ට වෙන්නේ නැති වෙයි ඒකට කලකිරෙන්න එපා මගේ සහෝදරය සහෝදරිය ඒ උන්වහන්සේගේ දර්ශනයේ සීල දැකපු දේ ඉෂ්ට වෙන්නේ නැති තැනට දේවල් පෙනේ නමුත් ඔබ කලකිරෙන්න එපා ජීවමාන දෙවියන් වහන්සේ ඒ හැම දෙයක් තුළම ක්‍රියා කරමින් සියලු දේ යහපතට එකට එක්ව ක්‍රියා කරන්න සලස්වමින් සිටිනවා මේ වෙලාවේදී ඔබ ඔබගේ ජීවිතය ජීවමාන දෙවියන් වහන්සේට වාර කරන්න උන්වහන්සේ පොරොන්දු දුන්නේ ඒක සිද්ධ කරන්නයි ඒක නැවත උන්වහන්සේ වෙතට හරියන්නේ නැහැ ඒක සිද්ධ කරන්නේ නැතුව ඒක අනිවාර්යයෙන් සිද්ධ කරනවා ඔබ ඔබගේ පොරොන්දුව උන්වහන්සේ තුළ ලබා ගන්න සියලුම දෙනේ ක්‍රියාක්ෂාවෙන් උන්වහන්සේ කපුපත්තේ අයදින්න ස්වාමීනි ඉපසීලේ කුමක්ද කියලා මේ ස්ථානයේ සිටිනා හෝ මේ අන්තර්ජාලය හරහා ධර්මන්නා ඔබ උන්වහන්සේ දෙක යාක්ෂා කරන්නව හරියට දන්නේ නැත්නම් ඔබ ත්‍රාසකේ නැහිද ව්‍යානීය වාසේ ජීවමානයි කියලා කියනවා ඔබ අදින්නයි කියලා ඔය වචනේ කතා කරා ඔබ ගාව මට සීනක් තියනවා කියලා කතා කරා ස්වාමීනි එන මට තියෙන හීනය කුමක්ද කියලා ඔබ මට කතා කරන්න කියලා විතරක් ඔබ යාක්ෂා කරන්න දන්නේ නැත්නම් කියන්න උන්වහන්සේ ඔබට කතා කරන්න වාසය වෙනවා
මට මේකනේ මන ආශිර්වාදයෙන් මන සමලක් වෙන්න කියලා. නමුත් ඔබ එක තැනක දැනනවාද? උන්වහන්සේ ප්‍රථම මොහොතේ සිද්ධ කරන සූදානම් සිනවා. ඒක ජීවන මුෂ්‍යක शॉर्टकट करने නැතුව ඔබ වහන්සේ දැස බලාගෙන ශක්තිමත්ව ධෛර්යමත්ව නිවැරදිව සීනේ පසුපස්සේ යන්න ඕන කෙනෙකුට කරුණාව දුන්නව. ස්වාමීනි මිනිස්යන් ප්‍රමාදයක් කියන තරමට ඔබ වහන්සේ ප්‍රමාද නැහැ කියනක් වෙන්න ඔබ වහන්සේගේ නිසි වෙලාවේදී නිසි කාලයේදී ඒ සීනේ මොන කෙනෙකුගේ ජීවිතේ ඉස්සසිද්ධ වෙන යන සසුදි කරනවා. ස්වාමීනි එතෙක් ඔබ වහන්සේ තුල අගහිල්ලගේ සීනේ අල්ලගෙන ඉවසිල්ලගේ ළඟාවන පිණිස එකිනෙකාට ආශිර්වාදය කරුණාව දුන්නු බැනව. ඔබ වහන්සේගේ පොරොත්තුව මන්දී මොන්ගේ සීමාවල් විශාල වේවා. ඔබ වහන්සේ මේ පොළොවේ උරුමය ලබන පිණිස ඒ ස්වර්ගික උරුමය ලබන පිණිස මොන් ආශිර්වාද කරන්න.
එකිනෙකාගේ සීමාවල් පුළුල් කරන්න. ජීවමාන යේසුස් ක්‍රිස්තුනේ ඔබවහන්සේගේ කරුණාවද නිවැරදි මඟ පෙන්වීමද ඕන කෙනෙකුට දුර වේවා. ආමේන්. මේ වෙලාවේදී අපි සියලුම දෙනා එකට එකතුව ස්වාමීන්ගේ ආඥාව කරමු. ස්වාමීන් වහන්සේගේ ප්‍යාරේ වහන්සේගේ නාමයට ගෞරවය වහන්සේගේ රාජ්‍යය වහන්සේගේ කැමැත්ත සාගරයේ පරිදිශන ලැබේවා. අපේ දවසදා භෝජනය අපට තුලමනව අපේ වැඩි කරන්නට අපේ කාර්යනාමයෙන් අපේ වැරදි කතා කරනවා. පරිශාවන නොවුනා අපේ නගවාද කරමු. මත්සර රාජ්‍ය බලය මහිමයත් සදා පවසගේ. ආමේන්. දැන් සියලු දෙනාට ජෙස් පීටයි